හරි අයිබෝවන් එදා හෝම්වර්ක් එකේ තිබ්බ කනෙක්ටිව්ස් වලින් වාක්‍ය වගේක් හදන්න. දීලා තිබ්බ after before as soon as unless if when එටික. හරි උදාහරණ වාක්‍ය ටිකක් දාලා තියෙනවා බලන්න. My brother will enter the university. මගේ සහෝදරයා විශ්වවිද්‍යාලයට ඇතුළත් වේවි. enter කියන ඇතුළත් වෙනවා will enter කියන ඇතුළත් වේවි simple future. After passing the A-level examination. After again passing සමත් වීමෙන් the A-level examination උසස් පෙළ විභාගය. ඒතර උසස් පෙළ විභාගයේ සමත් වීමෙන් පසුව මගේ සහෝදරයා විශ්වවිද්‍යාලයට ඇතුළත් වේවි. හරි after කියන එක පාවිච්චි කරලා තියෙනවා. නීතියක් තියෙනවා after කියන එකට පස්සේ verb එකක් කරනවා නම් verb එකට ing දාන්න ඕන. එහෙම නැත්නම් ඒක තව විදිහකට කියන්න පුළුවන්. after passing නැතුව after he passes කියලා කියන්න පුළුවන්. after he passes කියන simple present වලින් තමයි දාන්නේ. හරි සිංහල තේරුම මගේ සහෝදරයා උසස් පෙළ විභාගයේ සමත් වීමෙන් පසුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වේවි. Number 2 my uncle had lived මොකද ටෙන්ස් එක past perfect in New Zealand මගේ මාමා නවසීලන්තයේ ජීවත් වෙලා තිබුණා before he came to Sri Lanka last year. before කියන්නේ පෙරනේ. before he came to Sri Lanka ඔහු ලංකාවට පැමිණීමට පෙර last year ගිය අවුරුද්දේ. එතකොට මගේ මාමා ගිය අවුරුද්දේ ලංකාවට පැමිණෙන්න ඉස්සෙල්ලා පැමිණෙන්න පෙර නවසීලන්තයේ ජීවත් වෙලා තිබුණා. හරි. නීතියක් තියෙනවා after එකට හරි before එකට හරි පස්සේ verb එකක් එනවා නම් verb එකට අනිවාර්යයෙන් ing දාන්න ඕන. හරි ඕන කියනවා before he came නැතුව before coming to Sri Lanka කියලා කියන්න පුළුවන්. පැමිණෙන්න පෙර. හරි number 3 if කියන නම්නේ එහෙම කළහොත් conditional sentences. If you keep the bicycle here. හරි විතර තමාවක්. ඔයා මෙතන බයිසිකලේ තිබ්බොත් someone will steal it. හරි. කවුරු හරි will steal හොරකම් කරાવી steal කියන හොරකම් කරනවා will steal හොරකම් කරાવી it ඒක. keep කියන තියෙනවනේ. you keep the bicycle. ඔයා තියනවා බයිසිකලේ here මෙතන. if you keep the bicycle here. ඔයා මෙතන බයිසිකලේ තිබ්බොත් condition එකක් කොන්දේසියක් මොකද වෙන්නේ? someone will steal it. කවුරු හරි එක හොරකම් කරાવી. හරි. number 4 unless you work hard. unless කියන්නේ එහෙම කලේ නැත්නම් සාමාන්‍යයෙන් unless කියන එක ඉස්සරහට දාලා වාක්‍ය හදන්න. you work hard කියන්නේ ඔබ වැඩ කරනවා hard මහන්සියලා. unless you work hard කියන්නේ ඔයා මහන්සියලා වැඩ කළේ නැත්නම්. you will not pass. ඔයා සමත් වෙන එකක් නැහැ. සමත් නොවේවි. the examination විභාගේ. ඔයා මහන්සියලා වැඩ කළේ නැත්නම් විභාගේ සමත් වෙන එකක් නැහැ. I was reading a book. මම පොතක් කියවමින් හිටියා. past continuous tense. when somebody knocked at the door. when කියන්නේ විට somebody කිසියම් කෙනෙක් knocked තට්ටු කළා at the door. කවුරු හරි කෙනෙක් දොරට තට්ටු කරන අවස්ථාවේදී මම පොතක් කියවමින් හිටියා. හරි කවුරු හරි කෙනෙක් දොරට තට්ටු කරන විට මම පොතක් කියවමින් හිටියා. ඒතර when කියන්නේ විට. හරි. ඊට පස්සේ ඉතුරුලා දෙන්නේ as soon as. as soon as තමයි මම දැන් කිව්වා උදාහරණ. එදාගේ උදාහරණ ලියමු. වෛද්‍යරයා පැමිණි වහාම රෝගියා මිය ගියා. as soon as කියන්නේ වහාම. when කියන්නේ විට as soon as වහාම unless නැත්නම් after පස්සේ before පෙර if කියන්නේ නම්. හරි. එතකොට the patient died. රෝගියා මිය ගියා. වහාම කියන conjunction එක මැදට දානවා. සම්බන්ධීකරණ පදයේ connective එක මැදට දානවා. as soon as වහාම the doctor came. වෛද්‍යවරයා පැමිණියා the doctor came. වෛද්‍යවරයා පැමිණි වහාම as soon as the doctor came. the patient died. රෝගියා මිය ගියා as soon as the doctor came. වෛද්‍යවරයා පැමිණි වහාම මොන මාරු කළා කියන්න පුළුවන් as soon as the doctor came, the patient died. එහෙම කියන්න පුළුවන්. එදා කියලා දුන්නානේ. හරි. ඊට පස්සේ පාඩම irregular plurals කියලා පාඩම තියෙන්නේ. ඊට කලින් පොඩ regular plurals මතක් කරගන්න. regular කියන්නේ මොකද්ද? සාමාන්‍ය විදිහට වෙනවා. කියන්නේ සාමාන්‍ය විදිහට තමයි බහුවචනේ හැදෙන්නේ. regular plurals කියන්නේ බහුවචනේ. regular කියන්නේ සාමාන්‍ය විදිහට වෙන්නේ. සාමාන්‍ය විදිහට තමයි බහුවචනේ හදන්නේ. හරි පොඩි කාලේ ඉගෙන ගන්න තියෙන එක.
කොහොමද සාමාන්‍ය noun එකක බහුවචනේ හදන්නේ? දැන් මේ පැත්ත singular කියලා ගත්තොත් එළිය වල මතක් කරගන්න. සමතක නම් ලියාගන්න. හරි සාමාන්‍යයෙන් book මේ වගේ නාම පදයක්. book කියන්න පුළුවන් මේ වගේ නාම පදයක් බහුවචන කරන්නේ කොහොමද? පොත පොත් s එකක් දාන්නනේ තියෙන්නේ books. ඒතර අපි සාමාන්‍ය විදිහට බහුවචන කරන්නේ noun එකකට s දාන්න. හරි. අන්තිම අකුර මෙහෙම තිබ්බොත් මේ සාමාන්‍ය බහුවචන කරනවා. tree trees. ගස ගස්. හරි. අන්තිම අකුර මේ වගේ අවස්ථාවලදී අන්තිම අකුර s නම් double s නම් ch නම් sh නම් x නම් o වල සමහර අවස්ථාවලදී o වල අන්තිම අකුර ඔහොම නම් කියන්නේ කිසියම් noun එකක අන්තිම අකුර මේවා නම් verb එක වෙන්නත් පුළුවන් noun එක වගේම verb එකක් වෙන්න පුළුවන්. හරි verb එකේ පස්සේ කියන noun එක අන්තිම අකුර මේවා නම් අපි දාන්නේ බහුවචන කරන්නේ s නෙමෙයි es. එහෙම මතකනේ. දැන් bus buses. අන්තිම අකුර s නිසා es දාන්න. glass වීදුරුව glasses. double s නිසා es දාන්න. ඊට පස්සේ watch ඔරලෝසුව අත්ඔරලෝසුව වගේ wristwatch watches. දැන් මෙතනින් පොඩ බලන්න watch කියන්නේ noun එකක් මෙතන නාම පදයක්. ඔරලෝසුව ඔරලෝසු. හැබැයි watch කියන්නේ ක්‍රියාපදයක් වෙනවා. නරඹනවා. watch කියන ක්‍රියාපදය අපි singular කරන්න. ක්‍රියාපදය සාමාන්‍ය තියෙන බහුවචන රූපේ. ඒවා එක වචන කරන්නේ s හරි es හරි දාලා. කියන්නේ singular he දැන් I නම් watch, they නම් watch, he නම් watches. ක්‍රියාපදයක් එක වචන කරන්න අපි es දානවා. නාම පදයක් බහුවචන කරන්න s දානවා. බහුවචන කරන්න s දානවා. ක්‍රියාපදයක් ඒක වචන කරන්න s වගේව දානවා. හරි. ඒතර ක්‍රියාපද වලට මේ නීති පොදුයි. අන්තිම අකුර ch නම් es තමයි දාන්නේ. හරි. brush බුරුසුව brushes. ඊට පස්සේ box අන්තිම අකුර x boxes. හරි. මේ ටික අමතක කරලා ලියන්න ටක් ගාලා. අන්තිම අකුර o නම් mango වගේ අපි mangoes කියද්දී es දානවා. verbs වලට න්යාපදේ go goes ඒ වගේ. හරි. සමහර ලාට හැබැයි අන්තිම අකුර o වල es නොදාන අවස්ථා තියෙනවා. හරි. ඒවට උදාහරණ තමයි මේ වගේ. studio studios නිකම් s දාන්නේ. ඊට පස්සේ video videos. radio radios. photos. සාමාන්‍ය නීතිය අන්තිම අකුර ඕන නම් es දානවා. හැබැයි මේ විශේෂ අවස්ථාවල 90ක වෙලාවට es දානවා. හැබැයි අවස්ථා කිහිපයකදී අපි නිකම්ම s දානවා. ඒකට හේතුව තමයි මේවා ඉංග්‍රීසි භාෂාවට පිටින් ආපු වචන. දැන් පෘතුගීසි ලන්දේසි වගේ වෙනත් භාෂා වලින් ආපු වචන. හරි. ඊට පස්සේ pianos. හරි. ඒ විශේෂ අවස්ථා ටික අමතක කරලා ලියාගන්න. හරි. අන්තිම කර y නම් මොකද්ද නීතිය? දැන් city කියන්නේ නගරය. අන්තිම අකුර y නම් y එකට ඉස්සෙල්ලා අකුර බලන්න ඕනේ. y එකට ඉස්සෙල්ලා අකුර vowel එකද consonant කියලා බලන්න. vowel මොනවද? a e i o u. අනිත් ඒවා මොකද? අනිත් ඒවා ඔක්කොම consonants. vowel ස්වර අක්ෂර අනිත් ඒවා ඔක්කොම consonants. ඒ කියන්නේ ව්‍යංජන අක්ෂර. එතකොට y එකට ඉස්සෙල්ලා අකුර බැලුවා. y එකට ඉස්සෙල්ලා තියෙන්නේ vowel එකක් නෙමෙයි. consonant එකක්. t තියෙන්නේ.
වවලයක් නෙමෙයි. A E I O U නෙමෙයි. එහෙමනම් මේක බහුවචන කරන්න y කපලා y එක වෙනුවට අපි ආදේශ කරනවා y එක වෙනුවට දානවා IES. cities. verb එක ගත්තා වගේ. study කියන verb එක ගන්න. මෙතෙන්දි කොට මෙතෙන්ට දාලා නැහැ. උනට මතක් කරගන්න. y එකට කලින් d තියෙන consonant එකක්. ඒ නිසා y කපලා IES දානවා. හරි. the city cities. හරි. getting කියලාදී තව උතර උදාහරණ තියෙනවා. දැන් අපි වවලයක් තිබුණ මොකද වෙන්නේ? උදාහරණයක් ගම monkey. y එකට කලින් තියෙන්නේ වවලයක්. මෙතෙන් දීපේ consonant එකක්. වවලයක් තිබ්බොත් අපි නිකම්ම s දානවා. y කපලා IES දාන්නේ නැහැ. නිකම්ම s දානවා. හරි. ඊට පස්සේ අන්තිම අකුර f නම් මොකද්ද නේද? wolf වෘකයා. අන්තිම අකුර f නම් මේක බහුවචන කරන්නේ වෘකයෝ wolves දානවා. f එක වෙනකොට VES ආදේශ කරනවා. f එක වෙනකොට VES දානවා. knife FE තිබ්බත් ඒ වගේ පිහිය knife k එක silent knife knives පිහිය පිහි f එක වෙනකොට VES දානවා. FE වෙනකොට. හැබැයි මේකේ වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. roof වගේ එකක් වහල ඒකද නිකම්ම s දාන්නේ. අන්තිම කොට f වුණා කියලා VES දාන්නේ. හරි මේ අමතක කරලා ලියන්න. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවේ සමහර වචන තියෙනවට බහුවචන නැහැ. දැන් news ප්‍රවෘත්ති. ඒක වචන බහුවචන දෙකම එකයි. news newsman. information තොරතුරු. ඒකෙත් information න තමයි. furniture furniture මයි ගෘහ භාණ්ඩ. මේකට බහුවචන නැහැ. අනේ verb එක දානවා furniture is furniture ආ නෙමෙයි. is news is එක ප්‍රවෘත්තියක් news ප්‍රවෘත්ති ගොඩකට news. හැබැයි දාන්නේ news ප්‍රතිපද news is news ආ කියන්නේ furniture furniture මයි ගෘහ භාණ්ඩ. ඊට අමතරව uncountable nouns water sugar ගණන් කරන්න බැරි නාම පද sand valley සීනි ලුණු salt milk වගේ ඒවට බහුවචන නැහැ. ඒතකොට ඒවේ බහුවචනයත් ඒකමයි. මේවා ගණන් ගන්න ඒක වචන කියලා grammar වලදී. water ආ කියන්නේ water is කියලා කියන්නේ. ඒක වචන කියලා තමයි හිතන්නේ. ඒකට අනුව තමයි verb එක දාන්නේ. හරි. ඔය ටික තමයි regular plurals වල තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ irregular plurals. ඒ කියන්නේ රටාව ඔකේ රටාවක් තියෙනවනේ හැමතැනම. irregular plurals වල විශේෂ රටාවක් කියලා නෑ. ඒවත් රටා තියෙනවා. මේ වගේ සාමාන්‍ය පොදු රටාවක් නෙමෙයි තියෙන්නේ. වෙනස් රටාවල් තියෙනවා. හරි. එන්න පොතට grade 10 textbook එකේ පිටු 89 turn to page number 89 irregular plurals බලන්න. a large majority of nouns. A large majority of nouns. large කියන්නේ විශාල. majority කියන්නේ majority of nouns. majority කියන්නේ බහුතරය. බහුතරය of nouns නාම පද වලින් විශාල ප්‍රමාණයක්. හරි. නාම පද වලින් ඒ කියන්නේ ගලපලා ගත්තම නාම පද වලින් ඉතා විශාල ප්‍රමාණයක්. ඉතා විශාල බහුතරයක්. in the English language ඉංග්‍රීසි භාෂාවේ තියෙන are pluralized passive voice බහුවචන කරනවා. කොහොමද බහුවචන කරන්නේ? by adding. by කියන්නේ මගින් adding එකතු කිරීම. එකතු කිරීම මගින් and SOES. S එකක් හරි ES එකක් හරි දාලා තමයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන ගොඩක් නාම පද බහුවචන කරන්නේ. කොහේද ඒක කරන්නේ? to the end of the word. වචනය අගට. හරි. එයි මේ ns කිව්වේ. අපි s නොකිය. s කියද්දි අපි ලියන්න ඕන. pronunciation අනුව තමයි බලන්නේ. s කියලා මෙහෙම ලියන්නේ. එතකොට a කියද්දි a vowel sound එකක් එන්නේ. ඒකයි s නැතුව ns කියලා දැම්මේ. ns තමයි හරි. දැන් කලින් කියලා දීලා තියෙනවා. sms වගේ එකක්. sms නෙමෙයි nsms. honest honest කියලා ලියද්දි අපි මෙහෙම ලියන්නේ. h එක silent honest. කියලා තමයි pronounce කරන්නේ. අපි උච්චාරණය කරන්නේ එහෙම. උච්චාරණය බලන්න උච්චාරණයට අනුව තමයි an article දාන්නේ. o කියන්නේ vowel sound. ඒ නිසා an honest. an honest man.
එකයි ns කියලා දාලා තියෙන එතන Facebook එකේ. හරි ඊට පස්සේ බලන්න. They are called. දැන් මේ විදිහට SES වගේ දානවනේ they are called. they කියන්නේ මෙතන ඕන් නෙමෙයි ඒවා. they are called. ඒවට කියනවා regular plurals කියලා. regular plurals කියලා කියන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු ඒවා. Nouns that do not follow. නාම පද that do not follow. මොන නාම පදද? that do not follow. follow කියන්නේ අනුගමනය කරනවා. do not follow. අනුගමනය නොකරන නාම පද. the above rule. above කියන්නේ ඉහත. rule කියන්නේ නීතිය. are called. ඒ කියන්නේ ඉහත නීතිය අනුගමනය නොකරන නාම පද වලට කියනවා irregular plurals කියලා. හරි. ඉහත නීතිය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි SES වගේ දාන්නේ අපි කලින් සාකච්ඡා කරේ. ඒ නීති අනුගමනය නොකරන නාම පද තමයි irregular plurals කියන්නේ. බලන්න උදාහරණ. some foreign words. සමහර විදේශීය වචන. form කියන්නේ හදනවා. they කියන්නේ ඒවායේ plurals බහුවචන. ඒවායේ බහුවචන රූපේ හදනවා in the following way. පහත following පහත way විදිහට. පහත විදිහට තමයි සමහර foreign words ඒවායේ බහුවචන නාම පදේ හදන්නේ. singular plural කියලා දීලා තියෙනවා. syllabus. බලන්න syllabus කියන්නේ මොකද්ද? Facebook එකේ බලන්න පිටු 89. syllabus කියන්නේ මොකද්ද? විෂය නිර්දේශය. ඒකේ බහුවචනේ syllabi. බහුවචනේ syllabi. syllabus එකේ syllabi. විෂය නිර්දේශ හරි. ඊට පස්සේ axis. axis කියන්නේ මොකද්ද? අක්ෂය. x අක්ෂය, y අක්ෂය, horizontal axis, vertical axis වගේ අක්ෂය කියන්නේ axis. criterion. criterion කියන්නේ criterion වල බහුවචනේ criteria. criterion කියන්නේ නිර්ණායකය. මොකක් හරි නිර්ණායකයක්, මොකක් හරි නිම්මක්. දැන් මොකක් හරි තරගයකදී ඒ නිර්ණායක මත ඔහුව තෝරගත්තා ඊළඟ වටේට. ඒ නිර්ණායක මත ඔහුව විභාගයෙන් සමත් කළා. කියන්නේ ඒ වගේ මොන හරි මයින මිනුම් දඩු. විනිශ්චයකාරවරු මයින විවිධ මිනුම් දඩු. නිර්ණායක උපමාන කියලා කියනවා. ඒකට තමයි criterion කියන්නේ. criteria කියන්නේ නිර්ණායක. හරි. index කියන්නේ දර්ශකය. indices. indexes කියන්නේ දර්ශක. දර්ශක දන්නවනේ? ගණන් වල පහේ දෙවෙනි බල. ඒතර දෙක තමයි දර්ශකය. medium. medium කියන්නේ මාධ්‍ය. සිංහල medium, english medium. ඒතර එකයි. media කියන්නේ මාධ්‍ය. විද්‍යුත් මාධ්‍යයත් medium. හරි. curriculum කියන්නේ අධ්‍යයන පටිපාටිය. curriculum අධ්‍යයන පටිපාටිය. curricula කියන්නේ අධ්‍යයන පටිපාටි. formula කියන්නේ සූත්‍රය. ගණන් වල වගේ සූත්‍රයක්. අපහු formula තමයි formulas කියලා හදනවා. ඒක ඒතර ඊයපුරක් ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් ලියන්න ඕනේ formulas කියද්දි formula කියද්දි formula කියන්නේ සූත්‍රයක බහුවචනේ formulaයි formulas ඒ සූත්‍ර. බලන්න ඉතින් some compound nouns form their plurals in the following way. සමහර compound nouns කියන්නේ word එකකට වඩා කිහිපයක් word එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. දැන් ice cream වචන දෙකයි. post office වචන දෙකයි. ඒ වගේ නාම පද තමයි compound nouns කියන්නේ. වචන කිහිපෙන් හැදිච්ච නාම පද. some compound nouns සමහර compound nouns form හදනවා their plurals ඒවායි බහුවචන in the following way පහත විදිහට. බලන්න singular plural දීලා තියෙනවා. spoonful කියන්නේ කිසියම් දෙයකින් පුරවපු හැන්දක්. දැන් spoonful of honey කියන්නේ පැණි වලින් පුරවපු හැන්දක්. හරි. a spoonful of medicine කියන්නේ බෙහෙත් වලින් පුරවපු හැන්දක්. ඒ වගේ. ඒතර ඒකේ බහුවචනේ spoonfuls. දැන් මේ compound nouns බහුවචන කරන එක ලේසි. මෙතන compound noun කොහොමද? spoon කියන්නේ එක වචනයක්, full කියන්නේ එක වචනයක්. හැන්ද පිරිලා. කිසියම් දෙයකින් පුරවපු හැන්ද. මේව බහුවචන කරන්න ලේසි. නිකම්ම කොහෙන් හරි ඉස් එකක් දාන්න නැති. spoonfuls. ඊළඟට තියෙනවා passerby කියන්නේ දැන් හිතන්න ඔයගොල්ලන්ගේ ගේ ළඟින් කවුරු හරි කට්ටිය ගේ පාස් කරගෙන යනවා. ඒ යන කට්ටියට passerby කියලා කියනවා. කියන්නේ මාර්ගයේ කිසියම් ස්ථානයක් හෝ කිසියම් කෙනෙක්ව පසු කරගෙන යන පුජ්‍යලයක්.
හරි. ඔයගොල්ලන්ගේ පාරයින් තියෙනවා කියලා ගේ ළඟින් පාරක් තියෙනවා. ගේ ළඟ පාරෙන් කට්ටිය යනවා. ඒ යන කට්ටිය පාස බයිස්ලා. පසු කරගෙන යන කට්ටිය. ඒකේ බහුවචනේ passers by. passer by වල බහුවචනේ passers by. පාස කියන එකට S එකක් දාන්න තියෙනවා. හයිෆන් එකක් දානවා මෙතෙන්දී. මේ හයිෆන් කියලා කියන්නේ ඊරට වචන දෙක වෙන කරන්නේ සමහර අවස්ථාවලදී හයිෆන් දානවා සමහර ලාට ස්පේස් නැහැ. සමහර ලාට මෙතන පොඩි හිස්තැනක් තියෙනවා හයිෆන් එක නැතුව. මෙතෙන්ද හයිෆන් එක දානවා. byway කියන්නේ අතුරු පාර. අතුරු පාරවල් byways. guest of honor. guest කියන්නේ අමුත්තා. honor කියන්නේ ගෞරවණීය. එතකොට ගෞරවණීය අමුත්තා. guests of honor. ගෞරවණීය අමුත්තෝ. මොකද උත්සවයකට ආරාධනා කරපු අමුත්තෝ. හරි. ඊළඟ පිටුව. ඒක ඇක්ටිවිටි 11 12. ඒ දෙක කරන්නයි තියෙන්නේ. බලන්න writing ලිවීම. write the plural form of the following irregular nouns. ලියන්නලු බහුවචන ස්වරූපය පහත irregular නාමපද වල irregular nouns වල singular plural දීලා තියෙනවා. fungus පළවෙනි එක fungus. fungus කියන්නේ දිලීරය. fungus දිලීරය. ඒකේ බහුවචනේ තමයි fungi. fungi කියන්නේ දිලීර. පිටුව 90 activity 11. phenomenon කියන්නේ සංසිද්ධිය. ගොඩක් වෙලාවට සබාධමේ සංසිද්ධියක්. ඔය සුනාමි, ඊට පස්සේ සුළුසුණු ගම් වතුර ඒවා phenomenon. natural phenomenon. සබාධමේ සංසිද්ධිය. phenomenon කියන්නේ සංසිද්ධිය. phenomena. ඒ තියෙන්නේ phenomena තමයි සංසිද්ධීන්. හරි. ඊට පස්සේ බැක්ටීරියම් බැක්ටීරියාව බැක්ටීරියා ගොඩකට කියන්නේ බැක්ටීරියා කිය. බැක්ටීරියම් බැක්ටීරියා කියන්නේ බහුවචනය. නියුක්ලියස් න්‍යෂ්ටිය. සෛලයක න්‍යෂ්ටිය. නියුක්ලිය කියන්නේ න්‍යෂ්ටීන්. හරි. ඇනලිසිස් කියන්නේ විශ්ලේෂණය. දැන් ඇනලයිස් කරනවා කියන්නේ විශ්ලේෂණය කරනවා. මේක තමයි verb එක. ඇනලයිස්. ඇනලිසිස් කියන්නේ විශ්ලේෂණය. ඇනලයිසස්. ඇනලිසිස් කියන්නේ විශ්ලේෂණය. ඇනලිසිස් කියන්නේ විශ්ලේෂණ. තර ඇනලිසිස් එකේ බහුවචනේ ඇනලිසස්. විශ්ලේෂණ. එතන උත්තරේ. ඊට පස්සේ බලන්න appendix. appendix කියන්නේ උඩුක පුච්චය. appendices ඒකේ බහුවචනේ. හරි. දැන් appendicitis කියන්නේ ලෙඩේ. ඒකට කියන්නේ උඩුක පුච්ච ප්‍රදාහය. ඒ ලෙඩේ. මේ තියෙන්නේ අවයවය. හරි. vertebra කියන්නේ පෘෂ්ඨවංශිකය. කොඳුරට බෙලක් ඇති සතා. vertebrae තමයි බහුවචන පෘෂ්ඨවංශීන්. ඊය ප්‍රදාන නැති. හරි. කොල්ලියා ගන්න. ඊට පස්සේ form the plurals. form කියන්නේ හදන්න. the plurals බහුවචන හදන්නලු. singular plural දීලා තියෙනවා. ඔක්කොම තියෙන යට තියෙන මොනවාද? compound nouns. වචන කිහිපෙන් හැදිච්ච නාමපද. හරි. පළවෙනි එක father in law. ඒක බහුවචනේ fathers in law. දීලාම තියෙනවා fathers in law. ඒ කියන්නේ මාමණ්ඩි. sister in law. sister in law කියන්නේ නෑනා. බහුවචනේ sisters in law. sisters in law. මෙතනට S එකක් දාන්න විතරයි තියෙන්නේ. ඒ බහුවචන හදලා ලේසි. teacher in charge. teachers in charge.
ඒ කියන්නේ කිසියම් දෙයක් බාරව ඉන්න ගුරුතුමා. දැන් teacher in charge of the class පන්ති බාර ගුරුතුමා. මෙතන teacher in charge කියන්නේ බාර ගුරුතුමා. මොකක් බාරද දන්නේ? teacher S එක නැතුව හිතමු teacher in charge of chess බාර ආචාර්යවරයා. ඒ වගේ. 10 year old කියන්නේ අවුරුදු 10ක ළමෙක්. ඒක බහුවචනේ 10 year olds. S එක දාන්නේ මෙතෙන්ට. 10 year olds. මෙතෙන්ට S එක දාන්න. ඒක හුරු නෑ වගේ. හැබැයි දාන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ අවුරුදු 10ක ළමයි ගොඩක්. අවුරුදු 10ක ළමයි. 50 year olds කියන්නේ අවුරුදු 50ක පුද්ගලයන් ගොඩක්. ඒ වගේ. හැබැයි නීතියක් තියෙනවා මෙතන. පොඩක් අමතක නැත්නම් ලියා ගන්න. අපි he is 10 years old කියලා කියන්නේ. 10 years old. මෙතන S එකක් දානවා. ඔහුගේ වයස අවුරුදු 10යි. මෙතන years දැම්මා. හැබැයි අපි මෙහෙම කිව්වොත් a 10 year old boy died මිය ගියා. අවුරුදු 10ක පිරිමිලා මිය ගියා. හරි. 10 තිබ්බට මෙතන S දැම්මේ නැහැ. බලන්න මෙතන a 10 year old boy died. 10 තියෙනවා. මෙතන S දැම්මේ නැහැ. හේතුව තමයි boy කියන noun එක තියෙන්නේ year කියන එකට පස්සේ තියෙන්නේ. හැබැයි මෙතෙන්දී S දැම්මා. මොකද මෙතන he කියන නාම පදේ ඒවත් noun එක තියෙන්නේ year කියන එකට කලින්. එහෙනම් නීතිය මොකද්ද? මුලින් නාම පදේ තිබ්බොත් year එක පස්සේ තිබ්බොත් S දානවා. noun එක පස්සේ තිබ්බොත් මුලින් year කියන එක ඇවිල්ලා noun එක පස්සේ තිබ්බොත් S දාන්නේ. noun එක කලින් තිබ්බොත් S දානවා. noun එක පස්සේ තිබ්බොත් S දාන්නේ. ඒකයි නීතිය. අපි සාමාන්‍යයෙන් කියන්නේ he is 10 years old කියලා S දානවනේ. මෙතෙන්ට S දාන්නේ නැහැ. 10 බහුවචන වුණත් S දාන්නේ නැහැ. noun එකකින් පස්සේ. ඒකයි නීතිය. හරි කමතර දෙයක්. 10 year olds. Notary public. Notaris. බහුවචනේ notarisලා. Notaries. Public. passer by පහු කරන් යන කට්ටිය. passers by ඉස්සෙල්ලා කිව්වා. commander in chief. commander in chief. commander කියන්නේ අණ දෙන්න. in chief ප්‍රධාන. chief කියන්නේ ප්‍රධාන. ප්‍රධාන අණ දෙන්න නිලධාරී. එනතන සෙන්පති. සේනාපති. commanders in chief. commanders in chief sorry. හරි අර නිලධාරීන් ගොඩක්. හරි මෙතනක් දාන්නේ අපි hyphen එක. ඊට පස්සේ බලන්න guest of honor ගෞරවනීය අමුත්තා. guests of honor ඉස්සෙල්ලා කතා කරන්නේ. මෙතනත් hyphen දාන්නේ guests of honor. හරි ඊට අමතරව ඔයාලට එන්න පුළුවන් ටිකක් කියන්න අතන ලියා ගන්න. crisis. crisis කියන්නේ මොකක් හරි අරගලයක්, ඛේදවාචකයක්, සටනක්, ගැටුමක් ඒ වගේ දෙයකට crisis කියලා කියනවා. දැන් ඛේදවාචකයක් දැන් COVID-19 crisis. ඒ වගේ මොකක් හරි ඛේදවාචකයක් වගේ දෙයක්. ඒකට crisis වල crisis තමයි බහුවචනේ. focus කියන්නේ අවධානය යොමු කරනවා මොන හරි ලයිට් එකක් වගේ ફોකස් කරනවා එල්ල කරනවා ෆෝකි හරි රේඩියස් වෘත්තයක අරේට රේඩියස් අමතර ටිකක් දෙන්න එන්න පුළුවන් එයා රේඩියස් ඒකේ රේඩි double line අරයන් හරි ගණන් වල දාන සංකේතය r සමානයි කියන වෘත්තයක අරයට r සමානයි 3c ඒ r ආවේ මේ රේඩියස් කියන එකෙන් හරි ඊට පස්සේ එන්න පිටු 92 activity 1 page number 92 activity 1 එකට පෙරලා
ඒකේ තියෙන vocabulary සම්බන්ධ වගේ වචන දැනුම සම්බන්ධයෙන් බලනවා. reading and writing කියවීම සහ ලිවීම. match the words වචන යා කරන්නලු with their meanings. ඒවායේ තේරුමත් එක්ක according to the context. according to කියන්නේ අනුව. to the context. context කියන්නේ සන්දර්භය. සන්දර්භය කියුවේ අවස්ථාව. ඒ අවස්ථාවට අනුව ගැලපෙන තේරුම යා කරන්නලු. then ඊට පස්සේ හරි ඊට පස්සේ workbook එකේ වැඩක් තියෙන එක වැඩක් නැහැ. බලන්න වම් පැත්තේ තියෙනවා words වචන දකුණු පැත්තේ තියෙනවා තේරුම. අවස්ථාවට අනුව තේරුම යා කරන්න තියෙන්නේ. meanings තේරුම. biodiversity කියන්නේ මොකද්ද? biodiversity පළවෙනි වචනේ ජෛව විවිධත්වය. හරි. දැන් ඔයගොල්ලෝ දන්න ජෛව විවිධත්වයේ තේරුම එනවද කියලා බලන්න ඉංග්‍රීසි වලින්. biodiversity කියන්නේ දකුණු පැත්තේ තේරුම variety of species. variety කියන්නේ විවිධත්වය. of species. species කියන්නේ විශේෂ. ඒතර විශේෂ වල විවිධත්වය. මොන විශේෂද? species of plant and animals. plant ශාක animal life සත්ත්ව විශේෂ. within a region within කියන්නේ ඇතුළත a region කලාපයක්. ඒතර ගලපලා ගත්තාම කලාපයක් ඇතුළත within a region කලාපයක් ඇතුළත variety විවිධත්වය. කලාපයක් ඇතුළත ශාක හා සත්ත්ව විශේෂ වල විවිධත්වය. කලාපයක් කිසියම් කලාපයක් ඇතුළත ශාක හා සත්ත්ව විශේෂ වල විවිධත්වයටලු ජෛව විවිධත්වය කියලා කියන්නේ. හරි. biodiversity. ඊට පස්සේ දෙවෙනි වචනේ species. species කියන්නේ විශේෂ. විශේෂ. ඒකට එන්නේ a group of animals or plants. a group of කියන්නේ කණ්ඩායමක්. animals or plants. animals සතුන්, plants ශාක, having තියෙනවා common පොදු. common කියන්නේ පොදු. characteristics ගති ලක්ෂණ, ගුණාංග, ලක්ෂණ, චරිත ලක්ෂණ. හරි. මොකක්ද මේකේ අදහස ගලපලා ගත්තාම පොදු ලක්ෂණ තියෙන ශාක හෝ සත්ත්ව කණ්ඩායම. පොදු ලක්ෂණ තියෙන ශාක හෝ සත්ත්ව කණ්ඩායමකට තමයි විශේෂයක් කියලා කියන්නේ. ස්පීසිස් එකක් කියලා කියන්නේ. ඊපස්සේ vegetation. vegetation කියන්නේ ගස් සමූහයක් එකට ගත්තාම vegetation. කොළ පාට තියෙන ගස් සමූහයක් vegetation. ගංගාව දෙපස වගේ. vegetation. plants taken collectively. පළවෙනි එක. plants taken. plants ශාක taken අරගෙන collectively. සමූහයක් ලෙස. cascade. cascade කියන්නේ පුංචි දියැලකට. යට මේක small waterfall. කුඩා දියැල cascade. reserve. reserve කියන්නේ කිසියම් වෙන් කළ ප්‍රදේශයක්. රක්ෂිතයක් වගේ. place allocated for special use. අන්තිම එකට උඩ එක. place ස්ථානයක් allocated. වෙන් කරන ලද. allocated කියන උතන වෙන් කරන ලද. allocate කියන්නේ වෙන් කරනවා. මෙතන allocated කියන්නේ past participle. අර place එක විස්තර කරනවා. place එක විස්තර කරද්දී මේක noun එකක් විස්තර කරන නිසා adjective එකක් වෙනවා allocated කියන එක. place allocated. වෙන් කරන ලද ස්ථානයක් for සඳහා special use. විශේෂ පාවිච්චිය. විශේෂ භාවිතය සඳහා වෙන් කරන ලද ස්ථානයක්. reserve එකක් කියලා කියන්නේ. hiking. lazy. hiking කියන්නේ walking in the countryside for pleasure or sport. walking ඇවිදීම in the countryside. countryside කියන්නේ ගමේ. ගැමි ප්‍රදේශවල පිටිසර ප්‍රදේශවල ඇවිදීම for pleasure. for සඳහා pleasure කියන්නේ සතුට. or sport ක්‍රීඩාවක්. ක්‍රීඩාවක් සඳහා හෝ සතුට සඳහා. ගැමි ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශවල ඇවිදීම. පිටිසර ප්‍රදේශවල ඇවිදීම තමයි hiking කියලා කියන්නේ. හරි. abundant. abundant කියන්නේ කිසියම් දෙයකින් ඕනකට වඩා ඉතා විශාල ප්‍රමාණයකින් තියෙනවා. plentiful. plentiful කියන්නේ ඒක. ගොඩක් තියෙනවා කිසියම් දෙයකින්. අවශ්‍ය ප්‍රමාණයට වඩා තියෙනවා. ඊට පස්සේ deforestation. deforestation කියන්නේ කැලෑවල් කපලා දාන එක. කැලෑවල් ගස් කපලා දාන එක තමයි deforestation කියන්නේ. ඒකට එන්නේ process of destroying a forest. process කියන්නේ ක්‍රියාවලිය. මොන ක්‍රියාවලියද? of destroying. හරි. destroying කියන්නේ විනාශ කිරීමේ. a forest වනාන්තරයක්. වනාන්තරයක් විනාශ කිරීමේ ක්‍රියාවලිය. destroy කියන්නේ විනාශ කරනවා. destroying කියන්නේ විනාශ කිරීම. එතෙන්දී ඒක noun එකක්. නාම පදයක්. විනාශ කිරීම. a forest වනාන්තරයක් විනාශ කිරීමේ ක්‍රියාවලියට තමයි deforestation කියලා කියන්නේ. හරි. forest එකේ jungle එකේ වෙනස. forest කියන්නේ විශාල වනාන්තරයක්. jungle කියන්නේ පොඩි කැලයක්. හරි. ඊට පස්සේ එන්නේ පිටු 98. turn to page number 98. there's a lesson called adjectives. adjectives කියලා පාඩමක් තියෙනවා පිටු 98. grade 10 textbook එකේ පිටු 98 adjectives. හරි. adjectives කියන්නේ මොනවද? නාම විශේෂණ. නාම විශේෂණ මොකටද පාවිච්චි කරන්නේ? නාම පදයක් විස්තර කරන්න. නැත්නම් නාම පදයක් modify කරන්න. to modify a noun we use adjectives. නාම පදයක් විශේෂ කරන්න, නැත්නම් විශේෂණීය කරන්න, විස්තර කරන්න, modify කරන්න, ඒ කියන්නේ වෙනස් කරලා ගන්න අපි
adjectives පාවිච්චි කරනවා. දැන් flower ලේසි උදාහරණයක්. මල. ඒ කියන්නේ නාම පදයක්නේ. noun එකක්. ඒක විස්තර කරන මොන වගේ මලක්ද? beautiful flower. ඒක කියන එකක් දාන්න පුළුවන් වුණා. නොදාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ නොදාන්නකෝ. ලස්සන මලක් කියද නම් ඔකට. beautiful කියන්නේ adjective එක. නාම විශේෂණය. ලස්සන මලක්. noun එක විස්තර කරනවා beautiful කියන adjective එකේ. හරි. clever boy. boy කියන එක තමයි noun එක. දක්ෂ ළමයා, පිරිමි ළමයා. ඒතර පිරිමි ළමයා විස්තර කරනවා. clever දක්ෂ කියන adjective එකේ. හරි. මේ he is clever කියලා කිව්වොත් මෙතෙන්දී ඔහුව තමයි විස්තර ඔහු දක්ෂ වේ. ඔහු දක්ෂ වේ. he තමයි subject එක. ඒ කියන්නේ he ගැන තමයි මෙතන කතා කරන්නේ. උත්තර වෙන්නේ he. ඔහු. is තමයි verb එක. ඒ කියන්නේ වේ කියන එක. clever කියන්නේ දක්ෂ. ඒක adjective එකක්. කොහොමද adjective උනේ? ඔහු දක්ෂ වේ. දක්ෂ කවුද? ඔහු. ඒතර ඔහුව තමයි clever කියන වචනේ විස්තර වෙන්නේ. ඔහුව විස්තර කරන නිසා. ඒ කියන්නේ he නාම පදයක්. ඔහු නාම පදයක්. නාම පදයක් විස්තර කරන නිසා මේ වචනේ word එක adjective එකක් නාම විශේෂණයක්. එහෙමත් කියන්න පුළුවන්. clever boy කියලා මෙහෙම කියන්න පුළුවන්. he is clever කියලා මෙහෙම ගත්තත් ඒත් මෙතන adjective එකක් තියෙනවා. බලන්න මෙතන තියෙන මොනවද කියලා. Adjectives can be formed. Adjectives can be formed. Passive voice වලින් දීලා තියෙන can be formed. Then adjectives can be formed. can එකත් එක්ක be කියන එක ඇවිල්ලා form එකේ past participle නේ. හරි මෙහෙම තමයි can වගේ auxiliary verbs, modal verbs passive voice කරන්නේ. ඊට පස්සේ මේ can එකට පස්සේ be දාලා verb එකේ past participle දානවා. හරි. light කණු දෙකක් දැකගත two lamp posts. light කණු වල lamp posts light කණු දෙකක් අපිට දැකගත හැකි. can be seen. can be දැම්මා. see එකේ past participle seen දැම්මා. light කණු දෙකක් දැකගත හැකි passive voice. හැබැයි මෙහෙම කිව්වොත් two lamp posts can see two lamp posts can see. කියන්නේ light කණු වලට පුළුවන් දකින්න. එහෙම කියන්න බෑනේ. light කණු දෙකක් can be seen. අනිත් අයට දකින්න පුළුවන්. ඒතර ඒ වාක්‍යය තමයි හරි. ඒතර passive voice තියෙන්නේ. තව ඉස්සරහට ඔය කියලා දෙනවා. බලන්න adjectives can be formed. නාම විශේෂණ සෑදිය හැකි by adding suffixes to nouns or verbs. by adding එකතු කිරීම මගින් suffixes. ඒ කියන්නේ වචනය අගට එකතු කරන ඒවා. to nouns or verbs. ඒ කියන්නේ නාම පද වලට suffixes එකතු කරලා පුළුවන් adjectives හදන්න. ඒ වගේම verbs වලට suffixes එකතු කරලා පුළුවන් adjectives හදන්න. noun එකේ අගට හෝ verb එකේ අගට කිසියම් වචන කිහිපයක් එකතු අකුරු කිහිපයක් එකතු කරලා adjectives නාම විශේෂණ හදන්න පුළුවන්. Following are some examples. Following පහත ඒවා. are some examples. උදාහරණ කිහිපයක් තියෙනවා පහතින්. Discuss with your teacher. ඔයාගේ ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන්න and find other examples for suffixes. ඊට පස්සේ හොයන්නලු තවත් උදාහරණ for suffixes. suffixes සඳහා that can be added. එකතු කළ හැකි to form adjectives. adjectives සෑදීමට. නාම විශේෂණ හදන්න මේ වගේ එකතු කරන්න පුළුවන්. තවත් suffixes ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන්න. හරි මේ ටික බලන්න. success. success කියන්නේ සාර්ථකත්වය. සාර්ථකත්වය කියවම මේක නාම පදයක් noun එකක්. success කියන එකට full එකතු කරලා successful කියලා හැදෙනවා. ඒත් full කියන්නේ මොකද්ද? වචනේ අගට එකතු කරපු නිසා. word එකේ අගට එකතු කරපු නිසා මේක suffix එකක්. success කියන නාම පදයට full කියන suffix එක එකතු කරලා successful කියලා අලුත් වචනයක් හැදුනා. මේ සාර්ථකත්වය මේ සාර්ථක මේක adjective එකක්. නාම විශේෂණයක්. successful businessman. සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේ businessman වගේ noun එකක් විස්තර ගන්න පාවිච්චි කරන පුළුවන් successful කියන adjective එක. care. care කියන්නේ පරිස්සම් වෙනවා, පරිස්සම් කරනවා verb එකක්. ඒ වගේම පරිස්සමටත් පරිස්සම කිව්වොත් නාම පදයක්. noun එකක් care, verb එකක් care. care කියන එක less එකතු කරලා suffix එක less දාලා careless කියලා හදනවා. careless කියන්නේ අපරික්ෂාකාරී. අපරික්ෂාකාරී කියන්නේ adjective එකක්. careless driver, careless driver කිව්වොත් අපරික්ෂාකාරී රියදුරා.
A driver තමයි noun එක. careless තමයි adjective එක. ඉතල successful businessman. එයා. එතකොට මේ ඔක්කොම නාම පදයක විස්තර ගන්න පාවිච්චි කරන නාම විශේෂණ adjectives. දැන් දැක්කයි noun එකකට suffix දාලා adjective හැදුවා, verb එකකිනුත් suffix දාලා adjective හැදුවා. එතන verb එකකුත් එනවා. හරි. ඔය එකම word එකේ විවිධ ස්වරූප word classes. ඒ කියන්නේ verb එක කිසියම් word එකක noun එක මොකද්ද? ඒකේ verb එක මොකද්ද? adjective එක මොකද්ද? adverb එක මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඔය ප්‍රධාන ප්‍රශ්නයක්. හරි. effect effective. ඔයලෙල වචන ටික දෙනවා හොඳ වෙලාවට. effect. effect කියන්නේ මොකද්ද? බලපානවා. එහෙම නැත්නම් බලපෑම. ප්‍රධාන වශයෙන් ගත්තොත් මේක බලපෑම. බලපෑම කිව්වොත් කිසියම් දෙයක බලපෑම. දැන් effects of smoking දුම්බීමේ බලපෑම. cancer is effect of smoking. පිළිකාව යන දුම්බීමේ බලපෑම. ඒක නිසා ඇතිවන ප්‍රතිපලයක්. කිසියම් දෙයක බලපෑම. කිසියම් දෙයකින් ඇතිවන ප්‍රතිපල. බලපෑම. හරි. ඒක ඒතකොට බලපෑම කිව්වොත් ඒක නාම පදයක්. effect කියන එකට IVE එකතු කරලා හැදෙනවා effective. ඒතකොට effect කියන්නේ බලපෑම නාම පදයක්. effective කියන්නේ ඵලදායි. ඵලදායි කියලා කියන්නේ adjective එක. effective lesson ඵලදායි පාඩම. ඒක noun එක විස්තර කරනවා. lesson කියන noun එක විස්තර කරනවා. මොනවා වගේ lesson එකද? effective lesson ඵලදායි පාඩම. හරි. trouble කියන්නේ කරදර කරනවා. නැත්නම් කරදරය trouble. ඒතර noun එකක් වගේම verb එකක් වෙනවා. ඒකට some එකතු කරලා හැදෙනවා troublesome. suffix එකතු කරලා troublesome හැදෙනවා. කරදරකාරී troublesome child කරදරකාරී ළමෙක්. mystery කියන්නේ පුදුමය. mystery කියන එකට OUS s එකතු කරලා හැදෙනවා mysterious. පුදුම සහගත adjective එක. mysterious incident පුදුම සහගත සිදුවීමක් incident. හරි. හරි. පොඩක් මේ effect එකේ වෙනස පොඩක් දන්න නැත්නම් බලන්න. එක වගේ තේරුමක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මෙහෙම තමයි පාවිච්චි වෙන්නේ හැබැයි. effect කියන්නේ බලපානවා. ඒක verb එකක්. බලපානවා. effect කියන්නේ බලපෑම. මේකත් බලපානවා කියලා ගන්නත් පුළුවන්. ඒ ප්‍රධාන වශයෙන් ගන්න මේක noun එකක් විදිහට. මේ බලපෑම මේ බලපානවා. හරි. smoking affects cancers. smoking කියන්නේ දුම්බීම නාම පදයක්. දුම්බීම බලපානවා. smoking singular නිසා s එකක් දැම්මා. smoking affects. දුම්බීම බලපාන මොනවද? cancers පිළිකා වලට. හරි. ඊට පස්සේ කියන්න පුළුවන් there are කියන්නේ තියෙනවා. bad effects අහිතකර ප්‍රතිඵල. අහිතකර බලපෑම. එතකොට එතෙන්දී ඒක noun එකක්. මෙතෙන්දී effect කියන්නේ verb එකක්. බලපානවා. there are bad effects of smoking. ඒකේ දුම්බීමේ අහිතකර බලපෑම් තියෙනවා. අහිතකර ප්‍රතිඵල එහෙම නැත්නම් බලපෑම් තියෙනවා. මෙතන effect කියන්නේ බලපෑම් නාම පදයක්. මෙතන effect කියන්නේ බලපානවා verb එකක්. හරි. දැන් තඩිය ගන්න. ඊපස්සේ activity 9. writing living බලන්න. form suitable adjectives. form කියන්නේ සාධාරණ. suitable ගැලපෙන adjectives නාම විශේෂණ. ගැලපෙන නාම විශේෂණ හදාන්නට using පාවිච්චි කරමින් the nouns නාම පද given in brackets වරහන් ඇතුලේ දීලා තියෙන and fill in the blanks. ඊට පස්සේ ස්ථාන පුරවන්න. ඒතර වරහන් ඇතුලේ දීලා තියෙන නාම පද පාවිච්චි කරලා adjectives හදලා ස්ථාන පුරවන්න. there are කියන තියෙනවා. there are many attract කියන ආකර්ෂණය කරගන්නවා verb එකක්. ඒකට IVE දාලා හදනවා attractive චිත්තාකර්ෂණීය. සිත ඇද ගන්නවා සුළු. ඒකට attractive කියන්නේ adjective එක. attract තමයි verb එක. මේකට IVE attract verb එක. IVE දාලා හදනවා attractive සිත ඇද ගන්නවා සුළු. places ස්ථාන in ශ්‍රී ලංකා. ඒතර ශ්‍රී ලංකාවේ ගොඩක් සිත ඇද ගන්නවා සුළු ස්ථාන තියෙනවා. මෙනි කියන්නේ ගොඩක්.
Number 2. Most blank plants can be found අපහු passive voice. can එකේ passive voice. most ගොඩක් plants ශාක can be found සොයාගත හැකි අනිත් අයට හොයාගන්න පුළුවන්. ඒක පැල අනිත් අයට හොයාගන්න පුළුවන්. in the forests වනාන්තරවල ගොඩක් ඖෂධීය ශාක සොයාගත හැකිලු. ඒතර ඖෂධීය කියන නාම විශේෂණය ගන්නේ කොහොමද? medicine එකේ medicine කියන්නේ බෙහෙත්. medicine කියන්නේ බෙහෙත්. ඒ කියන්නේ ඒක නාම පදයක්, noun එකක්. medicine කියන එක noun එකක්. මේකේ adjective එක medicinal. ඖෂධීය එක adjective එක. medical කියන්නේ adjective එක. උනන් මෙතන ගලපන්නේ medicinal කියන එක. හරි. number 3. nobody කියන්නේ කවුරුවත් නැහැ. ඔය nobody, somebody, anybody වගේ ඔක්කොම එක වචන කියලා තමයි ගණන් ගන්න. දැන් everybody කියවම everybody is දාද? everybody is ආනෙනේ. everybody කියන්නේ හැමෝම. නැත්නම් everyone ඒත් හැමෝම හැම එක්කෙනා. ඒත් ඒවත් එක දාන්නේ is එක වචන. everybody plays s එකක් දාන්න. හරි. nobody කියන්නේ කවුරුවත් නැහැ. nobody likes කවුරුවත් ආස කළේ නැහැ. the fear කියන්නේ බය. fear කියන්නේ verb එකක් වගේම noun එකකුත් වෙනවා. බය ඒ වගේම බය කරනවා. nobody likes කවුරුවත් ආස නැහැ. fearful experience of natural disasters. fearful experience. බිහිසුණු fearful කියන්නේ බිහිසුණු adjective එක. experience බිහිසුණු අත්දැකීම. fearful experience බිහිසුණු අත්දැකීම් මොනවාද? of natural disasters. natural disasters ස්වභාවික උපද්‍රව, ස්වභාවික ව්‍යසනයන්. disasters ව්‍යසනයන්. ස්වභාවික ව්‍යසනයන් වල අහිතකර නැත්නම් බිහිසුණු අත්දැකීම් වලට, ස්වභාවික උපද්‍රව වල බිහිසුණු අත්දැකීම් වලට කවුරුවත් කැමති නැහැ. number 4. the lecture on disaster management. the lecture දේශනය. on කියන්නේ ගැන. disaster management කියන්නේ කළමනාකරණය. disaster management කියන්නේ අර උපද්‍රව කළමනාකරණය. උපද්‍රව කළමනාකරණය පිළිබඳ දේශනය was කියන්නේ උනා very informative. inform කියන්නේ verb එක. ඒ කියන්නේ දැනුවත් කරනවා, දන්නනවා. informative තමයි adjective එක. කියන්නේ තොරතුරු සහිත, සවිස්තරාත්මක, තොරතුරු සහිත. ඒක තමයි adjective එක. හරි. informative to the students ශිෂ්‍යයන්ට. informative කියන එක මොකක්ද ඉස්සර වෙන්නේ මෙතනදී? informative තමයි adjective එක. මොකක්ද ඉස්සර වෙන්නේ? the lecture on the lecture on disaster management කියන noun එක විස්තර කරනවා. lecture කියන noun එක විස්තර කරනවා. informative කියන adjective එක. ඒ informative එකට පස්සේ noun එකක් නැහැ. මේක විස්තර වෙන්නේ අර කලින් තියෙන lecture එක. the lecture on disaster management උපද්‍රව කළමනාකරණය පිළිබඳ දේශනය ශිෂ්‍යයන්ට ගොඩක් සවිස්තරාත්මක, විස්තර සහිත එකක් වුණා. was කියන්නේ වුණා. number 5. watching a waterfall. watching කියන්නේ නැරඹීම noun එකක් එතෙන්දී. watching a waterfall දියැලක් නැරඹීම in a dark evening. dark කළුවර evening හවසක දියැලක් නැරඹීම is an awesome experience. awesome කියන්නේ විස්මයජනක, අපූර්ව. කියන්නේ noun එක. ඒ කියන්නේ විස්මය. අතන වරහදල දෙන්නේ කියන්නේ ඒකේ තේරුම විස්මය. ඒක noun එකක්. awesome කියන්නේ adjective එක, විස්මයජනක. number 6. there are luxurious hotels in places of tourist attraction. luxurious කියන්නේ සුඛෝපභෝගී. luxurious car, luxurious house, සුඛෝපභෝගී. luxurious. there are කියන තියෙනවා many ගොඩක් luxurious hotels සුඛෝපභෝගී hotel in places ස්ථානවල. මොන places ද? of tourist attraction. tourist සංචාරක attraction ආකර්ෂණය. සංචාරක ආකර්ෂණය ඇති ස්ථානවල සුඛෝපභෝගී hotel ගොඩක් තියෙනවලු. luxury කියන්නේ සුව පහසුව නාම පදයක්. වරහදෙදී luxury සුව පහසුව නාම පදයක්. number 7. most of the teenagers
teenagers කියන අවුරුදු 13 ඉඳන් 19 දක්වා කට්ටිය 13 14 එන කට්ටිය most of the teenagers ලගෙන් ගොඩක් prefer වඩා ආසයි adventurous travel ත්‍රාසජනක ගමන් to indoor activities කියන්නේ ගෘහස්ත ක්‍රීඩා වලට වඩා ගෘහස්ත ක්‍රියාකාරකම් වලට වඩා වැඩිපුර ආසයිලු adventure travel වලට ත්‍රාසජනක ගමන් වලට කවුද teenagers ළඟින් වැඩි හරියක් adventure කියන්නේ ත්‍රාස්‍ය adventure ත්‍රාස්‍ය තොඩේක noun එක adventurous කියන්නේ ත්‍රාසජනක adjective එක හරි එතන තේරුණාද වෙලා තියෙන අදහස travel to indoor activities adventurous travel to indoor activities adventurous travel to එකෙන් එන්නේ දැන් කියන එක තේරුම අපි prefer එක දාන්නේ ඒකට වඩා මේකට ආසයි කියන්නේ සාමාන්‍යයෙන් අපි දාන්නේ දැන්නේ හැබැයි prefer එක පාවිච්චි කරන්නේ to කියන word එක දැන් එක වෙනකොට to දාන්නේ කියන්නේ වඩා ඒ කියන්නේ adventurous travel වලට ආසයිලු මොකකට වඩාද දැන් indoor activities indoor කියන්නේ ගෘහස්ත activities ක්‍රියාකාරකම් ගෘහස්ත ක්‍රියාකාරකම් වලට වඩා teenagers ලා වැඩි ප්‍රාස මොනවද adventurous travel වලට ප්‍රාසජනක ගමන් වලට travel ගමන් හරි උදාහරණයක් කිව්වොත් තව I prefer මම ආසයි orange juice වලට ආසයිලු mango juice වලට වඩා මුලින් ආස වඩා ආස දෙය මුලින් කිව්වා orange juice to කියන දැන් වඩා කියන එක mango juice අම juice වලට වඩා දොඩම් juice වලට ආසයි prefer එකත් කියන්නේ to දැන් නෙමෙයි වඩාකට කෑමකට වගේ දෙයකට ආසනම් ක්‍රීඩාවකට ආසනම් prefer දාන්න පුළුවන් වඩා කැමති number 8 for සඳහා some people සමහර මිනිස්සු සඳහා mountain climbing කඳු නැගීම climbing නැගීම is a tiresome experience tiresome විඩාව ගෙන දෙන මහන්සිය ගෙන දෙන tiresome adjective එක කියන්නේ විඩාව ගෙන දෙන මහන්සිය ගෙන දෙන tire කියන්නේ මහන්සිය හරි ඊට පස්සේ එන්න activity 10 හිටු 99 activity 10 fill in the following table පහත වගුව පුරවන්න with the other forms of the words given පුරවන්නලු with the other forms අනිත් forms ඒ word එකේ අනිත් forms ඒ කියන්නේ verb එක adjective එක දාලා of the words වචන given දී ඇති වචන වල අනිත් forms දාලා වගුව පුරවන්නලු මුලින්ම තියෙනවා first column එක noun නාම පදේ ඊට පස්සේ තියෙනවා verb ක්‍රියාපදේ ඊට පස්සේ තියෙනවා adjective නාම විශේෂණේ හරි activity 10 පිටු 99 education noun එක education ඒ කියන්නේ අධ්‍යාපනය ඒක verb එක මොකද්ද educate ඉගෙන ගන්නවා අධ්‍යයනය කරනවා අධ්‍යාපනය ලබා දෙනවා educate ඊට පස්සේ එක verb එක ක්‍රියාපදේ educated තමයි මේක noun එක sorry අධ්‍යාපනය ලබා දෙනවා ඉගෙන ගන්නවා නිසා මේක verb එක education දීලා තියෙන එක තමයි noun එක educated තමයි adjective එක educated කියන්නේ උගත් educated person උගත් පුද්ගලයෙක් තව පොතේ තියෙනවා educational publications department educational කියලා adjective එකක් ගන්නත් පුළුවන් adjectives කිහිපයක් තියෙනවා educational කියන්නේ අධ්‍යාපනික තවත් adjectives තියෙනවා මේ ප්‍රධාන දෙකක් තමයි දුන්නේ adjectives දෙකක් තියෙන එකක් educated අනිත් එක educational educated කියන්නේ උගත් educational කියන්නේ අධ්‍යාපනික හරි beauty කියන්නේ මොනවද හරි මම ලියාගන්න beauty එක බලන්න beautify කියන්නේ verb එක. beautify verb එක කියන්නේ ලස්සන කරනවා. ලේසි. noun එක මොකද්ද? beauty. ලස්සනට. beauty of the house. නිවසේ ලස්සන. අලංකාර බව. beautiful තමයි adjective එක. මේක noun එක beautiful.
beautiful කියන්නේ adjective එක. beautiful picture ලස්සන පින්තූරයක්. picture කියන noun එක ඉස්සර ගන්න beautiful කියන adjective එක. ඊට පස්සේ careful දීලා තිනවා. careful කියන්නේ පරික්ෂාකාරී. adjective එක දීලා තිනවා careful ඒ කියන්නේ පරික්ෂාකාරී. careful driver පරික්ෂාකාරී රියදුරේ. ඒක verb එක care. පරිස්සම් වෙනවා, පරිස්සම් කරනවා, කවුරු හරි ගැන හොයලා බලනවා. noun එකක් careමයි. noun එකක් care. පරිස්සම, ප්‍රවේශම් බව. ඊට පස්සේ manageable කළමනාකරණය කරගත හැකි adjective එක දීලා තියෙනවා. කළමනාකරණය කරගන්නවට කළමනාකරණය කරනවා manage verb එක. manage තමයි verb එක. ඊට පස්සේ management කළමනාකාරීත්වය තමයි noun එක. නාම පදේ management. තව noun එකක් තියෙනවා manager කළමනාකරු. කළමනාකරණය කරන කෙනා manage කරන කෙනා. හරි. coral කියන්නේ රණ්ඩු කරනවා, දබර කරනවා. දීලා තියෙනවනේ. verb එකත් coralමයි ඒකමයි. sorry. coral එකේ coralමයි. එතකොට coral කියලා දීලා තියෙනවා අපි දීලා තියෙන noun එක. coral කියන්නේ රණ්ඩුව. දබර වීම රණ්ඩුව. ඊට පස්සේ verb එකත් ඒකමයි. රණ්ඩු කරනවා. ඊට පස්සේ coral some මේකට some දාන්න. එතකොට ඒක adjective එක. ඒ කියන්නේ රණ්ඩුවට බර coral some brother රණ්ඩු කරන සහෝදරයා. wonder verb එක දීලා wonder පුදුම කරනවා, පුදුම වෙනවා. පුදුමයක් wonder. එතකොට noun එකත් wonder. නාම පදයක් wonder. ලේසි. ඒකේ adjective එක wonderful අපූර්වමත්. wonderful adjective එක wonderful අපූර්වමත්. wonderful waterfall අපූර්වමත් දියැලක්. හරි. love noun එක ආදරය. verb එක love ඒකමයි ආදරය කරනවා. ඊට පස්සේ ආදරණීය adjectives ගන්න පුළුවන් lovely ගන්න පුළුවන්. lovable ගන්න පුළුවන්. adjectives මේ ඔක්කොම adjectives. loving ඒත් ආදරණීය. ගොඩක් verbs වලට ing දාලා adjectives එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ study කියන්නේ අධ්‍යයනය, ඉගෙනීම. noun එක දෙල දෙන study කියන තැන ඉගෙනීම, අධ්‍යයනය කිරීම. verb එකත් studyමයි අධ්‍යයනය කරනවා. studyමයි ඒකමයි study අධ්‍යයනය කරනවා. නිතරම ඉගෙන ගන්න ළමයි. අධ්‍යයනයට බර. studious කියන්නේ නිතරම ඉගෙන ගන්න. ඉගෙන ගන්න කැප වෙච්ච. studious child ඉගෙන ගන්න කැප වෙච්ච නිතරම ඉගෙන ගන්න ළමයි. හරි. ඊපස්සේ hopeless adjective එක දීලා දෙන hopeless. hope කියන්නේ බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුව hope. ඒතර noun එක. බලාපොරොත්තු වෙනවා ඒත් hope. ඒතර verb එක noun එක දෙකම hope. hopeless කියන්නේ adjective එක බලාපොරොත්තු less කියන්නේ හැමතිස්සෙම නැති වෙච්ච. බලාපොරොත්තු අහිමි වූ. බලාපොරොත්තු කඩ වූ. හරි ඊට පස්සේ බලන්න පිටුව 99 page 99 prepositions වල second part එක till කියන එක දීලා දෙනවා till පළවෙනි එක till කියන්නේ තුරු tek till කියන්නේ තුරු එහෙම නැත්නම් tek till සමානයි till කියන්නේ තුරු tek until කියන්නේ තුරු tek දැනට ලියා ගන්න තුරු එහෙම නැත්නම් tek. ගොඩක් වෙලාවට until එක තමයි අපි ලිඛිත භාෂාවේදී පාවිච්චි කරන්නේ. till එක දාන්නේ ගොඩක් වෙලාවට spoken english වල. ඒක එක වෙනසක්. තවත් වෙනස්කම් තියෙනවා.
towards කියන්නේ දෙසට. එහෙම නැත්නම් වෙතට. towards දෙසට වෙතට. till තුරු තෙක් towards දෙසට වෙතට කිසියම් දෙයක් දෙසට යනවා. he walked towards the bank. ඔහු බැංකුව දෙසට ගියා. වෙතට ගියා. until කියන්නේ ඒකමයි තුරු තෙක්. you have to wait until your father comes. වාට ඉන්න වෙනවා until your father comes. තාත්තා එන තුරු තාත්තා එන තෙක්. round කියන්නේ වටේට. he ran round the ground. round එක වටේට ඔහු දිව්වා. since කියන්නේ සිට. I have been learning English since 2010. මම 2010 සිට ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. since සිට. within කියන්නේ ඇතුළත. I will finish the lesson. I will finish the lesson. මම lesson එක අවසන් කරන්නම්. within an hour. පැයක් ඇතුළත. ඒතර within කියන්නේ ඇතුළත. off කියන්නේ කිසියම් දෙයකින් ඉවතට. he get off the bus. බස් එකෙන් බැස්සා. බස් එකෙන් ඉවතට බැස්සා. ඒ වගේ. පළවෙනි එක දීලා තියෙනවා. බලන්න. read the following sentences. පහත වාක්‍ය කියවන්න. paying attention. pay attention කියන්නේ අවධානය යොමු කරනවා. paying attention අවධානය යොමු කරමින් to the underlined prepositions. underline කියන්නේ යටින් ඉරි ගහපු prepositions. යටින් ඉරි ගහපු prepositions වලට අවධානය යොමු කරමින් පහත වාක්‍ය කියවන්න. then there will be කියන්නේ මොකද්ද? තියේවි. there is there are කියන්නේ තියෙනවා. පණ තියෙන දෙයක් නම් ඉන්නවා. සිටිනවා. පණ නැති දෙයක් නම් තියෙනවා. ඒක අතීත කාලේ there was there were කියන්නේ හිටියා තිබුණා. there will be කියන්නේ පණ තියෙන දෙයක් නම් පණ තියෙන දෙයක් නම් සිටීවි, පණ නැති දෙයක් නම් තියේවි. ඒතර there will be කියන්නේ තියේවි. extra english classes අමතර ඉංග්‍රීසි පන්ති. අමතර ඉංග්‍රීසි පන්ති තියේවි අනාගතයේදී till 3 o'clock. 3 වෙනතෙක් 3 වෙනතුරු every friday හැම සිකුරාදාම 3 වෙනතෙක් අමතර ඉංග්‍රීසි පන්ති තියේවි. ඒතර till කියන්නේ take. you have to walk a few meters. have to කියන්නේ කරන්න වෙනවා. මොන හරි දෙයක් කරන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්න වෙනවා. have to has to කියන්නේ කරන්න වෙනවා. එක වචන නම් has to, බහු වචන නම් have to. you have to do your homework. ඒතර ගෙදර වැඩ කරන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. she has to do it. ඇයට ඒක කරන්න වෙනවා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. අතීතේ had to. I had to go there. මට එහෙ යන්න වුණා. මේක present. වර්තමානයේ had to කියන්නේ අතීතේ past. future තමයි will have to. You will have to study hard. ඔයාලට මහන්සි වෙලා අධ්‍යයනය කරන්න වේවි අනාගතයේදී. අනාගතයේ කිසියම් දෙයක් කරන්න වේවි. have to has to කියන්නේ කරන්න වෙනවා මොකක් හරි දෙයක් had to කියන්නේ කරන්න වුණා. will have to කියන්නේ ඉස්සරහට කරන්න වේවි. බලන්න. You have to walk. ඔයාට ඇවිදින්න වෙනවා. A few meters. A few කියන්නේ කිහිපයක්. meters. meter කිහිපයක් ඔයාට ඇවිදින්න වෙනවා. Towards කියන්නේ දෙසට වෙතට. Towards the town. නගරයේ දෙසට ඔයාට මීටර් කිහිපයක් ඇවිදින්න වෙනවා. මොකටද? To get to the bank. get to කියන්නේ ළඟා වෙනවා. get to හත් ලස්සන වචනයක්. get to කියන්නේ ළඟා වෙනවා. යනවා කියන්නේ තමයි ළඟා වෙනවා. get to the bank. බැංකුවට ළඟා වීමට නම් බැංකුවට ළඟා වෙන්න ඔයාට මීටර් කිහිපයක් ටවුන් එක දෙසට යන්න වෙනවා. The office will be closed. passive voice. office එක වහලා තියේවි. will be එක past participle closed. passive voice. The office will be closed. කාර්යාලය වහලා තියේවි for සඳහා business ව්‍යාපාර. ව්‍යාපාර කටයුතු සඳහා කාර්යාලය වහලා තියේවි until Monday. සඳුදා වෙනතුරු සඳතෙක්. ඇයි හේතුව? because of Christmas. නත්තල් නිසා. because of කියන නිසා because of එකට පස්සේ අනිවාර්යෙන් noun එකක් දාන්න ඕන. Christmas noun එකක් නේ. හරි. The director කියනකොට the director board අධ්‍යක්ෂ මණ්ඩලය. sat round. sat කියන්නේ වාඩි වුණා round the table. මේසේ වටේට. මේසේ වටේට වාඩි වුණා for hours. for කියන්නේ 30. hours පැය ගාණක් තිස්සේ. discussing the problem. discussing කියන්නේ සාකච්ඡා කරමින් the problem ප්‍රශ්නේ සාකච්ඡා කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ මේසේ වටේ පැය ගාණක් වාඩිලා හිටියා. හරි. She has been waiting to meet the director since 8 o'clock. She has been waiting. has been එක verb එකේ ing දාලා. මොකද tense එක? present perfect continuous tense. She has been waiting. waiting කියන්නේ බලාගෙන, been කියන්නේ ඉඳලා, has කියන්නේ තියෙනවා. ඇය බලාගෙන ඉඳලා තියෙනවා. to meet හමු වීමට the director. අධ්‍යක්ෂවරයා හමු වීමට ඇය බලාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අතීතේ පටන් ගත්ත තාමත් බලන් ඉන්නවා. since 8 o'clock. උදේ 8 ඉඳන්. 8 ඉඳන්. හරි. 8 ඉඳන් මේ දක්වා තාමත් බලන් ඉන්නවා. since 8 o'clock කියන්නේ 8 සිට 8 ඉඳන්.
8 සිට මේ දක්වා තාමත් එයා බලාගෙන ඉන්න අධ්‍යක්ෂවරයා හමු වීමට. අතීතේ පටන් ගත්ත තාමත් ක්‍රියාව සිදු වෙනවා. My uncle lives within a few miles of Colombo. My uncle lives මගේ මාමා lives ජීවත් වෙනවා. within කියන්නේ ඇතුළත. A few miles a few කියන්නේ කිහිපයක්. miles සතපුම් කිහිපයක්. ඒතර a few miles සතපුම් කිහිපයක් within a few miles සතපුම් කිහිපයක් ඇතුළත of Colombo. කොළඹින් ඉවතට. කියන්නේ කොළඹ මෙහෙම තියෙනවා නම් කොළඹින් මේ වගේ සතපුම් කිහිපයක් ඇතුළත තමයි මගේ අංකල් ජීවත් වෙන්නේ. Farzana fell down. Farzana fell කියන්නේ වැටුණා. fell down බිමට වැටුණා. Farzana බිමට වැටුණා and injured තුවාල කරගත්තා her leg ඇගේ කකුල. when කියන්නේ විට when she was getting off ඇය බස් එකෙන් බහින විට when she was getting off the bus getting off කියන්නේ බහිනවා the bus. හරි Farzana fell down and injured. ඒ කියන්නේ බිම වැටිලා and එකකින් කියන්නේ ලා කියන එක. බිම වැටිලා injured her leg ඇගේ කකුල තුවාල කරගත්තා. Farzana බිම වැටිලා ඇගේ කකුල තුවාල කරගත්තා. කොයි වෙලාවද? when she was getting off the bus. ඇය බස් එකෙන් බහින විට. so getting off කියන්නේ ඉවතට. off කියන්නේ ඉවතට. බස් එකෙන් බහින ඉවතට. හරි. page number 100. activity 11 and 12. ඒ දෙක homework දාගන්න. පිටුව 100 activity 11 එකයි 12 එකයි. activity 11 and 12 homework. හරි. අපි පන්තියේ හෝල් එකේ කරන ක්ලාස් එක normal ඉඳලා තියෙනවා. හරි අද දෙක නවත්තමු. අයිබෝන්.